නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් සුපුරුදු පරිදි මේ හෝරාවේ සම්බුදු සිතක අසිරිය උතුම් සදහම් සාකච්ඡාව ඔබට සමීප කරමින් අපේ තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් සදහම් සාකච්ඡා පිණිස පළමු කොට භාග්‍යවතුන් වහන්සේ උදෙසා පහන් දල්වන්න ඔබ හැමදෙනා වෙනුවෙන් අපට අවකාශ ලැබුණා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ උදෙසා දැල්වුණ පහන් සිල් දකින විට අපගේ සිත මොන අන්දමින් දැල් වෙනවද ප්‍රසාදයටපත් වෙනවද කියලා බොහෝදාකාරවම දන්නවා. ඉතින් තුනුරුවන කෙරෙහි පූර්ණ වශයෙන්ම නැමී ගිය සිත්නම් දේශයක ඇත්තේ ප්‍රදේශයක තිබෙන්නේ රටක තිබෙන්නේ එය මොනතරම් වාසනාවන්ත කාරණාවක්ද. ඉතින් තුනුරුවන උදෙසා ඔබේ සිත දල්වන්නේයි අපි තාම ගෞරවයෙන් ඔබට ආරාධනා කරනවා. ඉතින් අපට අනුකම්පාවෙන්ම ගරුතර මහා සංඝරත්නය අදත් වැඩමවන්නට යෙදුණා. අපි ගුරු දෙවිඳුන් සිහිපත් කොටගෙන වන්දනමාන කරමු. ඒ සමගම අපට අනුකම්පාවෙන් වැඩමවන්නට යෙදුණ ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අද සදැහැති දායකත්වයේ පින්වත් සදහැවතුන් දෙපළක් ලෙසින් සඳහන් කරන්නේ ඒ පින්වන්ත දෙපළ ප්‍රධාන හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් කැටුව සම්බුදු සිතක අසිරිය සදහම් සාකච්ඡා පිණිස මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ආචාර්ය අද්භූත ධම්ම සූත්‍ර දේශනාව ඔස්සේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට කරුණ පැහැදිලි කරන්නට යෙදුණා. ස්වාමීනි අදත් අපට අපේ පින්වත් ස්වාමීන් වහන්සේ මුණ ගැහුණා. අපට අනුකම්පාවෙන් අනුශාසනා සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි කතා කරමින් හිටියේ මේ සම්බුදු සිතක අසිරිය සදහම් වැඩසටහන් මාලාවේ. දැන් මේ භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පාලා 2565ක් සම්පූර්ණ වෙනවා. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ හේතු කරගෙන අපි කල්පනා කළා ඒ අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ සිතේ ආශ්චර්ය තේරුම් ගැනීම පිණිස. මොකද මේ සිතේ ආශ්චර්ය තේරුම් ගත්තොත් තමයි සසර පුරාවට අපි බුදුරජාණන් වහන්සේගෙන් ඈත් නොවන කෙනෙක් වෙන්න හේතු වෙන්නේ. එහෙමයි ස්වාමීනි. සාමාන්‍යයෙන් අපේ ලෞකික ජීවිතේ වුණත් එහෙමනේ. දැන් ලෞකික ජීවිතේ වුණත් හොඳට කෙනෙක් තේරුම් ගත්තොත් අපි ඒ කිනාට ලංවීම හෝ ඒ කිලාගෙන් දුරස් වීම තීරණය වෙන්නේ ඒ කිනා තේරුම් ගැනීම මත. ඒතර අපි තීරුම් ගනිද්දී හොඳට අධ්‍යයනය කළ බලද්දී තීරුම් ගත්තට පස්සේ අපිට තේරෙනවා නම් මෙයා සත්පුරුෂයෙක්, අපිට හානියක් වෙන්නේ නැහැ කියලා, අපිට යහපතක්මයි වෙන්නේ කියලා. මොකද වෙන්නේ අපි ජීවිත කාලෙම එයත් එක්ක ඉන්නවා. එහෙමයි. හොරෙක් වුණත් බලන්න, හොරෙක් වුණත් කැමති එයාට කරදරයක් කර නැති කෙනෙක් නා. එයාට හානියක් කර නැති කෙනෙක් නා. එයාගේ යහපත කැමති කෙනෙක් නා. හොරෙක් වුණත් එයාට කැමති නැද්ද? කැමතියි. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි නේද? අසත්පුරුෂයෙක් වුණත් Tamanට හානියක් කරන්නේ නැහැ කියලා යම් කෙනෙක් දන්නවනම්, වැටහීමක් තියෙනවනම්, Tamanට යහපතක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා කියලා දන්නවනම් හොරා කැමතියි යට. අසත්පුරුෂයෙක් වුණත් කැමතියි. එහෙමයි. ඒක තීරණය වෙන්නේ කුමක් මතද? තමන් මත ඒක තීරණය වෙන්නේ. ඒතර තමන් තීරුම් ගන්න ඕන කවුද? අදාළ කෙනා තීරුම් ගන්න දක්ෂ වෙන්න ඕන. ඒ වගේ තමයි අපිට මේ සම්බුදු සරණ අපිට අහිමි නොවෙන්නේ කොහොමද එහෙනම්? සම්බුදු සරණ අපිට අහිමි නොවෙන්නේ බුදුරජාණන් වහන්සේ අපි තීරුම් ගන්න ප්‍රමාණයටයි. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේ සසර පුරාවටම
සම්බුදු සරණ අහිමි නොවන කෙනෙක් වෙන්න නම් ඒ සම්බුදුරජාණන් වහන්සේ උඩාත් තේරුම් ගන්න මහන්සි ගන්න ඕන. ඒතකොට බුදුරජාණන් වහන්සේ නමක් තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තුලින්මයි. දැන් ඕනම කෙනෙක් අපිට දැන් යම් කෙනෙක් තේරුම් ගන්න නම් ඒ කෙනා කරන දේවල්, කියන දේවල්, හිතන දේවල්, අදහස්, එයාගේ මතවාද, එහෙම දෙයක් ගැන අපි තේරුම් ගන්න ඕනේ නැද්ද? එහෙමයි. ඕනනේ. එතකොට අපි අපේ ජීවිතේ යම් කිසි කෙනෙක් අධ්‍යයනය කළා, එයා කටයුතු කරන විදිහ දිහා බලන් ඉඳලා, එයා කතා කරන දේවල් දිහා බලන් ඉඳලා, එයාගේ ආකල්ප සම්පatti හඳුන ගන්න පුළුවන් අපිට. එයා මොනවද හිතන්නේ කියලා. එයාට මොන වගේ අදහසක්ද තියෙන්නේ කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ කරන කියන දේවල් වලින් තමයි අපිට ඒක තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙමයි. ඒතර ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේත් එකට. ඒතර බුදුරජාණන් වහන්සේ නැමැති ආශ්චර්ය මනුස්ස රත්නය යම් කෙනෙක් තේරුම් ගන්න නම් ඒ බුදුරජාණන් වහන්සේගේ මුවින් දේශනා කොට වදාළ මේ දහම හොඳට අධ්‍යයනය කරලා බලන්න ඕන. ඊළඟට ඒ දහම දේශනා කරන්න නම් එහෙනම් මේ මොන වගේ ජීවිතයක්ද තියෙන්න ඕන? විරාගී කෙනෙකුට, රාගය තියෙන කෙනෙකුට පුළුවන් ද මේ ධර්මය කියන්න? දේශයෙන් යුතු යට වෙච්ච කෙනෙකුට නම් මේ ධර්මය කියන්න පුළුවන් ද මේ වගේ ධර්මයක්? විවිධ දෘෂ්ටි වලින්, විවිධ මතවාද වලින් අන්තයට ගියපු චරිතයකට මේ වගේ ධර්මයක් කියන්න පුළුවන්ද? එහෙනම් ඒ වගේ විරාගී ජීවිතයක් ගත කරන්න සංසාරේ කොතරම්නම් ආශ්චර්ය විදියට සත්පුරුෂ ගුණයන් පිරිවරාගෙන වාසය කරන්නේ නැද්ද? ඒ වගේ හොඳ මානසිකාරයක් තියෙනවා. එහෙමයි. එහෙම හොඳ කල්පනාවක් තියෙනවා නම් සසර පුරා ඔහු සම්බුදු සරණ අත්හැරගන්නේ. බුදු සරණ අත්හැරගන්න කෙනෙක් නෙමෙයි ඔහු. ඉතින් ඒ නිසා තමයි අපි නිතර මහන්සි ගන්නේ මේ බුද්ධ දේශනා ඉස්මතු කරන්නට. ඉතින් අපි කතා කරමින් හිටියේ අපගේ මහබෝසතාණන් වහන්සේ සසරේ අසිරිමත් විදියට මේ පාරමී ධර්මයන් පූර්ණය කළා. ඒතර මනුලොවට ඇවිල්ලා ඒතර මව් කුසේ මහා මායා දේවියගේ මව් කුසේ එහෙමයි ස්වාමීනි. ගත කරන ආකාරය පිළිබඳ අපි කතා කළා. ඒ වගේම තමයි මේ මහා මායා දේවියගේ කුස තුලට ආවට පස්සේ මේ සතරවරන් දෙවිවරුන්ගේ පවා මේ ආරක්ෂාව සැලසෙන ආකාරය පිළිබඳ අපි කතා කළා. එහෙමයි ස්වාමීනි. ඒ වගේම තමයි හරි ආශ්චර්යයි අපි මම හිතන්නේ මේ කාරණේ කතා කළා. එතකොට මේ ආශ්චර්ය බව කියන්නේ මහබෝසතාණන් වහන්සේගේ පාරමී බලය කියන්නේ උතර මේ මහා මායා දේවියගේ මව් කුසට ආවට පස්සේ හරියටම අඩුත් නැතුව වැඩිත් නැතුව මාස 10ක් සම්පූර්ණ හරියටම ඉන්න. දවසක්වත් අඩුත් නැහැ, දවසක්වත් වැඩිත් නැහැ. ඒක තමයි ආශ්චර්යය. ඒක ආශ්චර්ය නේද? ආශ්චර්ය කාරණා. මේක තමයි මේ පාරමී බලයක තියෙන ආශ්චර්යය. එතකොට මේ. එහෙමයි ස්වාමී. ඒතර මෙවන් සිද්ධියක් සිදු වෙන්නේ කුමකින්ද? මේ ධර්මයක් විශ්ින් කරන්නේ මේක. සසරේ පිරු ගුණයක් විශ්ින් කරන්නේ මේක. පාරමී බලයක් විශ්ින් මේක කරන්නේ. එහෙමයි. අඩුත් නෑ, වැඩිත් නෑ, මාස 10ක් හරියට මව කුස තුල වාසය කරනවා. ඒක ආශ්චර්ය අద్భుත කාරණාවක් කියනවා. ඒ විතරක් නෙමෙයි කියනවා, හරි ආශ්චර්යයි. එතකොට මේ සාමාන්‍ය ලෝකයේ ස්ත්‍රියක් දරුවෙක් වදන්නේ වාඩි වෙලා ඉන්න ඉරියව්වේදී. මොකද ඒක දරා ගන්න බෑ මේ මවට. එහෙම නැත්නම් සතපිලි ඉරියව්වේදී. දරා ගන්න බෑ. ඒ තරම් වේදනාකාරී. පුදුමයි කියන්නේ මේ පාරමී බලයක බලන්න මේ ධර්මයකින් කොතරම්නම් ජීවිතේට සැනසෙල්ලක්ද. ගුණයන්ගෙන් පාරමී પ્રાપ્ત වෙලා මව් කුසට ආපු මහා ආශ්චර්ය පුරුෂ රත්නය බිහි වෙද්දී පවා අර මව් කුසට කිසි අපහසුවක් නැහැ මවට. එහෙමයි. මව් කුසල ජීවත් වෙද්දී ක්ලාන්තයක්වත් නැහැ කියන අඩු ගානේ. අපකෑමෝල අප්‍රිය බව කරකයි මේ කතන්දර නෑ එතකොට. එහෙමයි ස්වාමීනි. ඒකින්ම තීරුම් ගන්න ඕන පාරමී බලයක ආශ්චර්යය. ඒ දෙව් මිනිස් ලෝකයා දුකින් ඈතර කරවන්න ආපු මනුෂ්‍ය රත්නේ මේ ඉන්නේ. ඒත් දෙව් මිනිස් ලෝකයා දුකින් ඈතර කරවන්න ආපු මනුෂ්‍ය රත්නය මව් කුසක් තුල ඉන්නවා. ඒ මනුෂ්‍ය මවටවත් කිසිම වෙහසක් නැහැ. මව් කුසින් බිහි වෙනවා හිටගෙන සිටින ඉරියව්වේදී. ඒක ආශ්චර්ය නේද? ආශ්චර්ය දෙයක් ඒක. ඊට බලන්න මේ ආශ්චර්යය
සසරේ මේ පාරමී ගුණයකින් කරන්නේ මේක. එහෙමයි ස්වාමීනි. ඒතර ඒකත් බලද්දි මොකද්ද බෝසතාණන් වහන්සේගේ ඒ සසර කල්ප ගාන පුරා තමන්ගේ චිත්ත සංතානි රැස් කරගත්තු මහා කුසල සම්පත්තිය. එහෙමයි. මහා ගුණ සම්පත්තිය. එහෙමයි ස්වාමීනි. මහා ගුණයෙන් බලවත් වෙලා තෙදවත් වෙලා ඉන්න සෝභමාන වෙලා ඉන්න. එහෙමයි. ස්වාමීනි ගුණයම ආශ්චර්ය මේ අద్භූත බවට හේතු වෙන අනිවාර්යයෙන්ම ඒ ගුණයම ආශ්චර්ය බවට පත් කරනවා. එහෙමයි. ගුණයම අద్භූත බවට පත් කරන්න හේතු වෙනවා. එහෙමයි. ගුණයම. එහෙයි. ඊළඟ ලස්සන කාරණේ තමයි කියන ස්වාමීනි මේ ආශ්චර්ය බුදු සම සූත්‍රය විස්තර කරන ආනන්දයන් වහන්සේ මෙතන භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ සංඝයාට කියන්නේ. ඒතර භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ තමයි ආනන්දයන් වහන්සේ සංඝයාට කියන්නේ. ස්වාමීනි මේක මා විසින් අසන්නලා තියෙන දෙයක් කියන ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඉදිරියේමයි කියන මම පිළිගත්තේ. භාග්‍යතුන් වහන්සේ ඉදිරියේමයි කියන මම ඇහුවේ. පින්වත් ආනන්දේ යම් වෙලාවක බෝසතාණන් වහන්සේ මව් කුසින් නික්මිනවාද? එතකොට පළමුවෙන් උන්වහන්සේ පිළිගන්නේ දෙවියන් විසින් කියන කාරණේ. හරි පුදුමයි. එතකොට මනුලොවට මව් කුසින් බිහි වෙනකොට හිටගෙන ඉන්න ඉරියව්වේදී දෙවිවරු පිරිවරාගෙන ඉන්නේ ලුම්බිනි සල්වනේම. එහෙමයි. ඒතර ඒ වෙනකොට දෙවිවරු පිරිවරාගෙන ලුම්බිනි සල්වනේ සෝභමාන වෙලා තියෙන්නේ. පරිසරයෙන් පවා දැකීම පවා ගතට පවා සිසිල සුවය සතුට ගෙනත් දෙන. එහෙමයි ස්වාමීනි. දෙවිවරු පිරිවරාගෙන භූමියක තියෙන ආශ්චර්යයි අනිත් කාරණේ තමයි. දෙවිවරු පිරිවරා ගන්නකොට මේ භූමියේ ඒ ප්‍රදේශයේ මිනිස්සුන්ට පවා හරි මේ අමුතු සුන්දරත්වයක් දැනෙනවා. එහෙමයි. ඒ වෙනකොට ලුම්බිනි දෙවිවරු පිරිවරාගෙන ඉන්නේ. බුද්ධගයා දෙවිවරු පිරිවරාගෙන ඉන්නේ. ඉසිපතනේ දෙවිවරු පිරිවරාගෙන ඉන්නේ. එහෙමයි. සාවස්තිය දෙවිවරු පිරිවරාගෙන ඉන්නේ. ගුණ ඊට මිනිසුන්ක් ගත්තොත් ගුණවන්ත පින්වන්ත මේ නැනවන්ත මිනිස්සුන්ගෙන් පිරිවරාගෙන ඉන්නේ ප්‍රදේශ. එහෙමයි ස්වාමීනි. මේ හරි පුදුමයි ආශ්චර්ය මනුෂ්‍ය රත්නේ පිළිගන්න එක පැත්තකින් අනිත් පැත්තෙන් මේ ආශ්චර්ය දහම පිළිගන්න දෙව් මිනිස් ලෝකය බලාගෙන ඉන්නේ. එහෙයි ස්වාමීනි. සාදුනාද නංවමින්ම පුදුම ආශ්චර්ය දෙයක් ඒක. එහෙමයි. ඒකයි කියන්නේ මේකට ආශ්චර්යයි මේක අద్භූතයි කියලා කියන්නේ ආන්ගේ නිසා. ඒ නිසා මෙවන් සුන්දර කාල පරිච්ඡේදය දැන් මේ මල් වලින් පිරීලා පළවරින් බර වෙලා ගස්පවා සෝභවාන වෙලා ලංකාවේ පවා. එහෙමයි ස්වාමීනි. ඒතර ඉවන් පරිසරයක් පවා මේ උපදින්නේ අර බෝසතුන් වහන්සේගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යයේ තියෙන ආනුභාවයටමයි ඒක සිද්ධ වෙන්නේ. ස්වාමීනි හරි පුදුමයි මේ මෙහි කත පවා ගහකොළ පවා ඒ සම්බුදු ගුණ ඉදිරියේ මේ ආශිර්වාද අනිවාර්යෙන් ඒක ආශ්චර්ය දෙයක් ඉතින්. එහෙයි ස්වාමීනි. මොකද ධාතුන් වහන්සේලා තාම වැඩ ඉන්නෝනේ විරාජමානව. එහෙමයි. ඒ සම්බුදු බවට පත් වෙන මොහොතේ සේවන සැලසූ බෝරජාණන් වහන්සේලා තාම නිර්පද්‍රිතව පූජෝපහාර ලැබමින් වැඩ සිටිනවානේ. එහෙමයි. ඒතර මේ සොඳුරු සිරිය තාම පවතින හේතු ඒක. එහෙමයි. ඒතර ඒවත් සියල්ල අකා මකා දාන යුගයක් එනවා. අකා මකා දාන යුගයක් එනවා. නමුත් ඒ තාම ආශ්චර්ය පවතිනවා. ඒකයි මේ දහම තාමත් මේ දෙව් මිනිස් ලෝකයේ අතර විවර වෙන්නේ. දෙව් මිනිස් ලෝකයේ අතර මේ සුන්දර දහම තාමත් විවර වෙන්නේ කුමක් නිසාද? මේ ආශ්චර්ය කාරණා තාම තියෙනවා. එහෙමයි. ඒ ආශ්චර්ය අත්විඳින්න පින්වන්ත මිනිස්සු පිරිසකුත් ඉන්නවා තාම මේ මිහි පිට. පින්වන්ත මිනිස්සු පිරිසක් තාම ඉන්නවා මේ මිහි පිට. ඊට පස්සේ දේශනා කරනවා හරි පුදුමයි. එතකොට පළවෙනිම පිළිගන්නේ කවුද? දෙවියන් විසින්. ඒක ආශ්චර්ය අద్భుත කාරණාවක් කියනවා. ඒතර මේ සතරවරන් දිව්‍ය පුත්‍රයන් මේ දරුව පිළි අරගෙන මව් ඉදිරියේ තියනවා කියන. එහෙමයි ස්වාමීනි. තියද්දි හරි ආශ්චර්ය දෙවිවරු කියනවා කියන පින්වත් දේවිය සතුටු වෙන්න, පින්වත් දේවිය සතුටු වෙන්න මේ නුඹ වහන්සේට මහේශාක්‍ය පුත් කුමරෙක් ඉපදලා ඉන්නේ. දෙවිවරු තමයි හඬනගා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර මේ බිමින් තියෙන්නේ දැන් අතට ගන්න යම් මොහොතකට දෙවිවරු විසින් දහසක් මඩලු සහිත ඡත්‍රයක් සුදු ඡත්‍රයක් දරාගෙන ඉන්නවා. ඡත්‍රය දරාගෙන ඉන්න කෙනෙක් පේන්නේ නැහැ. මිනිස්සුන්ට පේන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ඡත්‍රය දරාගෙන ඉන්න කෙනා පේන්නේ නැහැ. සෙමෙර සලනවා. සලන කෙනා පේන්නේ. දෙවිවරු පිරිවරාගෙන ඉන්නේ. එහෙමයි. ඒ දෙවිවරු මෙතුවක් කල බලාගෙන හිටියේ දැන් සසර දුකින් ඈතර කරන පණිවිඩය කියලා දන්නවනේ. දුකින් ඈතර කරනවා කියනට කවුද අකමැති? කවුරු කැමති? එහෙමයි ස්වාමීනි. ඒතර මේ දුකින් ඈතර කරනවා කියලා අදහසින් එතකොට අසංකේය කල්ප ලක්ෂ 4කුත්
කල්ප 4 අසංකේය කල්ප 4කුත් කල්ප ලක්ෂයක් පුරාවට දෙව් මිනිස් ලෝකයාට දුකින් ඈතර කරන අදහසින් ඉන්න මනුෂ්‍ය රත්නයේ කොතරම් ආශ්චර්යයක්ද කොට. මේකත සනසන්නේ අන්නේ මේ අදිෂ්ඨානය. එහෙමයි. එතකොට අරසා අප්‍රමාණ ජීවිත පරිත්‍යාගයෙන් අත් කපද්දී කකුල් කපද්දී සමහර තමන්ගේ රජපෞලෙම රජගෙදර තේමී ජාතකයේදී අර කියන්නේ ජරා ගොඩේ අසෝචි ගොඩේ දාලා තියද්දී දිවි පරදුවට තියාගෙන දාන පාරමිතා පුරද්දී සීල පාරමිතා පුරද්දී කාමයේ අහිමි වෙලා යන සීලය අතහරින්නේ. ජීවිතේ අහිමි වෙනවා අරමුණ අතහරින්නේ. එවන් උතුම් අරමුණකින් මනුලොවට එන මහා වීරය පිළිගන්න මහ පොළොව සලිත කරනවා. පරිසරය සුන්දර කරනවා. දෙවියන් බමුන් සාදුකාර දීලා බලාගෙන ඉන්න. ආශ්චර්යයි. එහෙමයි. ආශ්චර්යයි. ඊට පස්සේ කියනවා ඊළඟ කාරණේදී කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම භාග්‍යතුන් වහන්සේ ඉදිරියේමයි මේ කාරණේ පිළිගත්තේ. දෙවිවරු විසින් මේ බෝසතාණන් වහන්සේ පිළිගන්නවා කියන කාරණේ දෙවිවරු විසින් මේ බෝසතාණන් වහන්සේ පිළිඅරගෙන මෑණියන් වහන්සේ ඉදිරියේ තබනවා කියන කාරණේ ඒ තබලි වෙරලා මේ පින්වත් මෑණියන්ට පින්වත් මෑණියන් සතුටු වෙනු බැනුව මහේශාක්‍ය පුත්කමුණෙක් උපන්නා කියන මුල්ම පණිවිඩේ මනුලොවට මුල් පණිවිඩේ කියන්නේ කවුද? දෙවිවරු. එහෙමයි. දෙවිවරු පණිවිඩේ කියන්නේ. ස්වාමීනි පින්වන්ත බෝසත් මෑණියන් මොන තරමින් ප්‍රසාද සිතක් දරාගත්තද කියලා. අනිවාර්යයෙන්ම නේද? එහෙමයි ස්වාමී. ඇයි දැන් මේ දැන් වෙන මවකට දරුවෙක් ලැබෙනකොට දැන් වේදනාවෙන් කෑ ගහලා දැන් මේ වෙලාවෙන්නේ වැටිලානේ. එහෙමයි. දැන් මේ බෝසත් මාතාවට ඒ ප්‍රශ්නේ නෑනේ. එහෙයි ස්වාමී. තාම සිටගෙන සිටින ඉරියව්වේ සුවසේ පහසුවෙන් සැපසේ මේ ඉන්නේ. එහෙමයි. දරුවා දිහා බලාගෙන. එහෙම ප්‍රමුදිත සිතින් ඉන්න මවට කිසි කායික මානසික පීඩාවක් නැතුව ඉන්න මමටයි දෙවිවරු මේ කියන්නේ මේ කාරණේ. ඉතින් කොච්චර ප්‍රමුදිත සුවපත් සිතක් ඇති වෙනවද මෑණියන්ට. එහෙමයි ස්වාමීනි. එනම් මේ පින්වන්ත බව කියන එක කොතරම් ආශ්චර්යයක්ද නේද? ඊළඟ ස්වාමීනි මේක මා ඊළඟ කාරණේ කියනවා මේ පින්වත් ආනන්දයන් වහන්සේ යම් වෙලාවක බෝසතාණන් වහන්සේ මව් කුසින් නික්මිනවද ඉතා පිරිසිදුයි කියන දරුවා. දැන් සාමාන්‍ය දරුවෙක් නම් උපදිනකොට කැතකුණු කියන ඇඟේ තැවරිලා තියෙනවනේ. බෝසත් දරුවාගේ ඇඟ පුරාම ස්වර්ණ වර්ණ දේහේ ස්වර්ණ වර්ණ සමේ කිසිම කැතකුණු තැවරීමක් නැත. හරියට ඒ සම්පූර්ණ පිරිසිදු වෙලාම ආපු වගේ තියෙන්නේ. බලන් ඉන්නකොට තේරෙන්නේ. ඒකත් මොකද්ද? ආශ්චර්ය අద్భుත කාරණාව. තැවරින්නේ. හරි පුදුමයි කියනවා දිය නොතැවරි, සෙම නොතැවරි, ඒ වගේම තමයි ලේ නොතැවරි. කිසිදි අසුචියක් නොතැවරි. පිරිසිදුවම බිහි වෙනවා කියන පින්වත් ආනන්ද ඒක මේ වගේ දෙයක් කියනවා. ලස්සන උපමාවක් කියනවා. කසී වස්ත්‍රයක් මත මාණික්‍ය රත්නයක් තියෙනවා. කසී වස්ත්‍රයක් මත මාණික්‍ය රත්න තියුවට පස්සේ ඒ කසී වස්ත්‍රයේ තියෙන සිනිඳු බව නිසා මාණික්‍ය රත්නයේ තියෙන පිරිසිදු ප්‍රභාස්වර උපමට්ටම් බව නිසා එකක් මත දැවටෙන්නේ. එකක් මත දැවටෙන්නේ. සාමාන්‍ය යම් පෘෂ්ඨ දෙකක් ගත්තට පස්සේ ඒ දෙක අතර දැවටීම තියෙන වෙන දෙක අපිරිසිදු නම් රළු නම් ගොරෝසු නම් ඒ දෙක එකිනෙක ගැටෙනවා. එහෙමයි ස්වාමීනි. දෙකම පිරිසිදු නම් එකක් මත තැවරෙන්නේ. ආන් ඒ වගේ කියලා. මේක විස්තර කරනවා ඒ මාණික්‍ය රත්නේ කසී සලුවක තැවරිලත් නැහැ කියනවා. කසී සලුව මාණික්‍ය රත්නයත් එක්ක තැවරිලත් නැහැ කියනවා. මක් නිසාද? දෙකම පිරිසිදුයි කියනවා. එහෙමයි. දෙකම පිරිසිදුයි කියනවා. පින්වත් ආනන්ද අං ඒ වගේ තමයි කියනවා. යම් වෙලාවක බෝසතාණන් වහන්සේ මව් කුසින් නික්මිනවාද ආනන්ද ඊටාම පිරිසිදුවමයි කියන නික්මෙන්නේ. දිය නොතැවරි, සෙම නොතැවරි, ලේ නොතැවරි, කිසිදු අසුචියක් නොතැවරි පිරිසිදුවමයි කියන බෝසත් දරුව බිහි වෙන්නේ. එහෙමයි. එහෙනම් ඒකත් මොකද්ද? ආශ්චර්ය අద్భుත කාරණාවක් මේ ලෝකෙට. කොහෙද එහෙම දරුවෙක් බිහි වෙන්නේ මේ ලෝකේ? දියක් නොතැවරෙන්නේ නැතුව, ලේ නොතැවරෙන්නේ නැතුව, කිසිදු අසුචියක් නොතැවරෙන්නේ නැතුව මේ මනුලොවට බිහි වෙන දරුවෙක් සිටීද? එහෙමයි. එහෙනම් මේ ආශ්චර්යයට පත්ුනේ කුමක් නිසාද? මහ බෝසතුන්ගේ සසරේ පාරමී ගුණයක අසිරිය.
පාරමී ගුණයක අසිරිය. ඊළඟට කියන ස්වාමීනි මේක මම් විසින්ම අසන ලද්දේ බුදුරජාණන් වහන්සේගේ ඉදිරියේම පිළිගන්න ලද්දේ පින්වත් ආනන්ද යම් වෙලාවක බෝසතාණන් වහන්සේ මව් කුසින් නික්මෙනවා. එතකොට අහසින් හරි ආශ්චර්යයි ජලධාරා දෙකක් වැగిරෙනවා. කොහොමද පින්වන්ත බව? ඒතර බලන්න එහෙනම් මේ රජයේ මිනිස්සු ධාර්මික කාලවල මේ අහසින් කලට වේලාවට ජලධාරා වැසිධාරා වැටෙනවා කියන ආශ්චර්ය නැද්ද එතකොට? එහෙමයි ස්වාමීනි. මේ බීක තමයි සිද්ධ වෙන්නේ. දැන් දසපාරමී ධර්මයන්ගෙන් පෙරම් පුරාගෙන දෙව් මිනිස්සු ලෝකයට දුක් දෙන්නේ දුකින් එතර කරනවා කියන උදාාර අදිෂ්ඨානයකින් අසංකේය කල්ප ලක්ෂ අසංකේය කල්ප 4ක් තුත් ඒ වගේම කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන මහෝත්තය මනුලොවට එනකොට ආශ්චර්යයි බිහි වෙනකොටම අහසින් උණු ජල ධාරාවක් අහසින් සිසිල් ජල ධාරාවක් මවත් බෝසතාණන් වහන්සේ නැහැවිලා යනවා. ආශ්චර්යයි අద్භූතයි. එහෙමයි. දහමක අසිරිය. ඒ නිසා මේ වහලා ඒ ආශ්චර්ය සසරේ පිරු මහා ගුණ කඳ ඇති බෝසතාණන් වහන්සේගේ අසිරිමත් ජීවිතයට පහදින පින්වත්නි. තමන් නිතර අධිෂ්ඨානයක් ඇති කරගන්නේ සම්මා විතර බෝසතාණන් වහන්සේ තරම් අසිරිමත් නම් සර්වඥ ඥානෙ උපදවාගත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේ කොතරම්නම් අසිරිමත්. නිකලෙස් බවින් මේ දෙව් මිනිස් ලෝකයා සනසමින් වැඩ සිටි සම්බුදුරජාණන් වහන්සේ කොතරම් අසිරිමත්. එහෙමයි ස්වාමීනි. ඒ අසිරිය අපට කියලා අවසන් කරන්න බෑ. ඊළඟට විස්තර කරනවා ස්වාමීනි ඒ වගේම තමයි කියන මම අහලා තියෙනවා කියන බෝසතාණන් වහන්සේ උපන් සැනින්ම සමෝ පාවලින් බිම සිට ගන්නවා කියලා මම අහලා තියෙනවා කියන. සමෝ පාවලි. එහෙමයි. උතුරු දෙසට මුහුණලා හරි ආශ්චර්ය සත් පියවරක් යනවා කියන තියෙන හැම පියවරකදී මොකද වෙන්නේ? දහසක් මඩලු සහිත සුදු ඡත්‍රය දරනවා කියනවා. ඒ වගේම තමයි කියනවා හරි ආශ්චර්ය සුදු සෙමිර සැලෙනවා කියනවා. තබන තමන සෑම පියවරක්. එහෙමයි. බෝසතාණන් වහන්සේ අවුරුදු 29ක් ගෙදර වැඩ සිටියාද ඒ වැඩ සිටින සෑම මොහොතකම පවා එක් සිද්ධ වෙලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. තබන සෑම පියවරකදීම සුදු මේ ඡත්‍ර දරුවා කියනවා. සුදු සෙමිර සැලුවා කියනවා. එහෙමයි. හරි පුදුමයි. පුදුම දෙයක් ඒක. ඊට පස්සේ සත්පියවරක් ඉදිරියට තබලා දැන් මේ සත්පියවර තියද්දී මේ මිහිකතේ තියෙන ආශ්චර්යය කොතරම් දෙයක් මේ මිහිකත කොතරම් සැලෙනවද ඒ තබන සෑම පියවරකම මහ බෝසතුන් පිළිගන්න සුදු නිලුම් පිපෙනවා. එහෙමයි ස්වාමීනි. සුදු නිලුම් පිපෙනවා. එහෙ. ඒ කියන්නේ ඒකට හේතුව කොහොමද? ඒ කරුණින්වත් දුහුවිලි මාත්‍රයකින්වත් බෝසතාණන් වහන්සේට එහෙමයි. කිසි මේ කරදරයක් නැහැ. එහෙමයි. පීඩාවක් නැහැ. ඒ කුමක් නිසාද? අර අදිෂ්ඨානය. මොකද්ද? කිසි දෙව් මිනිස් ලෝකයා දුකින් ඈතර කරවනවා කියන අදිෂ්ඨානය. එහෙමයි ස්වාමීනි. දෙව් මිනිස් ලෝකයාට සැපේම උදා කරනවා කියන අදිෂ්ඨානය. ඒ සිටිවිල්ල පුදුම දෙයක් ඒක. එහෙමයි ස්වාමීනි. ඉතින් අපිට පවා gedara doreedi හිතන්න නිතර හිතන්න සිටිවිල්ලක් තියෙනවා. මං කිසි කාටවත් වචනින් පීඩාවටපත් කරන්නේ නැහැ. මං කිසි කෙනෙක් මගේ ක්‍රියාවකින් පීඩාවටපත් කරන්නේ නැහැ. සිතවිල්ලකින්වත් මං කිසි කෙනෙක් පීඩාවටපත් කරන්නේ නැහැ කියලා හිතා ඉන්න පුළුවන් නම් Tamanට රැකවරණයක් තියෙනවා. Tamanට රැකවරණයක් තියෙනවා. එහෙමයි. ඒ ගුණය Taman ආරක්ෂා කරනවා සත්‍යයි. මේ ඒ ගුණී ආශ්චර්ය පෙන්වු කරන්නේ. මේ දිව්‍යයන් බඹුන් ශ්‍රමණයෝ බ්‍රාහ්මණයෝ මේ වන්දනා කරන්නේ පූජාවට පත් වෙන්නේ මේ මිහිකත පවා. මේ ගෞරව ආදරයට පත් කළ තියෙන සැබවින්ම ධර්මයයි. එහෙමයි ස්වාමීනි. ධර්මයයි. ධර්මයේ ඉදිරියේදී මේ සිත්පිට නැති පොළවෙන් මල් පිපෙන්නේ. එහෙමයි ස්වාමීනි. ධර්මයේ පිළිගන්නයි සිත්පිට නැති මහ පොළව කම්පා වෙන්නේ. එහෙමයි. දැන් දේව බඹුන් පවා මේ උපකාර කරන්නේ ආදර ගෞරව දක්වන්නේ සැබවින්ම ධර්මයකටයි. ඒ ධර්මයේනේ මහ බෝසතාණන් වහන්සේ සසර පුරා වෙන්නේ. ස්වාමීනි ධර්මයේම ශ්‍රේෂ්ඨ වන්නේ. ධර්මයේමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. ඒකයි බුදුරජාණන් දේශනා කරන්නේ වාසිෂ්ඨේනි මෙලොවේහි පරලොවේහි ජනයා අතර ශ්‍රේෂ්ඨ වෙන්නේ ධර්මයමයි. ධර්මයමයි කියලා. එහෙමයි.
මිලොවෙහිත් පරලොවෙහිත් ජනයා අතර ශ්‍රේෂ්ඨ වෙන්නේ කොහොමද? ධර්මයමයි. ඊළඟට විස්තර කරනවා ස්වාමීනි ඒ වගේ මං අහලා තියෙනවා කියනවා යම් වෙලාවක බෝසතාණන් වහන්සේ ඒ වගේම අර සත්පියවර තියලා අභීත සිංහනාදයක් කරනවා කියන මොකද්ද? මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මම ලොවට අග්‍ර වෙමි. ඉතින් එදා උපන් දරුවෙක්. එහෙමයි ස්වාමීනි. එහෙම කෑ ගහන්න සිංහනාදයක් කරන්න. ඒ වගේ මම ලොවට ජේෂ්ඨ වෙමි. මේක අන්තිම භවයයි නැවත මගේ පුනර්භවයක් නැත. අග්ගෝ හමස්මි ලෝකස්ස ජිට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නාතිදානි පුනබ්බහෝති. දැන් ඉදා උපන් බිලිඳු දරුවෙක් මහ පොළොව මත පියවර තියෙනවා කියන එක ආශ්චර්ය නැද්ද? ආශ්චර්යයි. එහෙමයි ස්වාමීනි. ඉදා උපන් දරුවෙක් පියවර තබල මේ වගේ උදාර ප්‍රකාශයක් කරනවා කියන එක ආශ්චර්ය නැද්ද? ආශ්චර්යයි. ඒ වෙන කාටවත් නෙවෙයි ආශ්චර්ය හිමි වෙන්නේ මහා බෝසතාණන් වහන්සේට පමණමයි. එහෙමයි ස්වාමීනි. මහා බෝසතාණන් වහන්සේට පමණයි ආශ්චර්යය තියෙන්නේ. එහෙමයි. ඊළඟට හරි ආශ්චර්ය යම් වෙලාවක බෝසතාණන් වහන්සේ මව කුසින් නික්මිනවද දිව්‍යයන් සහිත මරුන් සහිත බමුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජායුතු ලෝකේ දිව්‍යංගේ දේවානුභාව ඉක්මවාගේ අප්‍රමාණ උදාරු ආලෝකයක් පහළ වෙනවා කියලා නැවතත් සිත් පිට නැති මහ පොළොව සලිත වෙන්නේ ධර්මයේ ඉදිරියේ. එහෙමයි. ධර්මයෙන් උපන් එහෙනම් මේ බෝසතාණන් වහන්සේ ඉදිරියේදී සිත් පිට නැති මහ පොළොව සලිත වෙනවා. සිත් පිට නැති මහ පොළොව කම්පා කරනවා. දෙවියන්ගේ දේවානුභාව ඉක්මවාගේ උදාව ආලෝකයක් පැතිරෙනවා කියන මේ ආලෝකයේ තීව්‍ර බව කොතරම්ද යත් හරියට කිසිම තැනක ආකාරයකින් වැසිලා නැති කිසිම මේ ආලෝකයක් නැති නිරයක් තියෙනවා කියන ලෝකාන්තරය කියලා. ඒ ලෝකාන්තරයේ නිරේ පවා සලිත කරමින් ආලෝක පැතිරලා යනවා කියනවා. එදා තමයි කියනවා මේ ලෝකාන්තරයේ නිරේ ඉන්න අනිසතු දැනගන්නේ අහෝ අපි වගේ දුක් විඳින තව අය ඉන්නව නේද කියලා. එහෙමයි. එදා දැනගන්නේ. මේ සිද්ධිය මනුස්ස ලෝකෙ මෙහිම සිද්ධ වෙනකොට හරි පුදුමයි. දිව්‍ය ලෝකෙ තව අපූර්ව සිද්ධියක් සිද්ධ වෙනවා. දැන් ආචාර්ය බුද්ධම සූත්‍රය තමයි මේ කාරණා ටික තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. නාලක කියලා සූත්‍රයක් තියෙනවා සුත්ත නිපාතේ. එහෙමයි. නාලක කියලා සූත්‍රයක් තියෙනවා. හරි ලස්සනයි. එතකොට මේ වෙනකොට සුද්ධෝදන රජතුමා ඇතුළු මාලිගයේ අයට ඒ වගේම සුද්ධෝදන රජතුමාගේ පිය පරපුරට පවා අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කර කර හිටියේ මේ අසිත කියලා ඍෂිවරයෙක්. එහෙමයි. එතකොට මේ අසිත ඍෂිවරයා හරිම මානසික ලොකු දියුණුවක් ලබපු කෙනෙක්. එතකොට විශාල සමාධි බලයක් උපදවාගෙන හිත කාමයන්ගෙන් වෙන් කරගෙන මේ තවුතිසා දෙවියන් අතර හිටියේ වෙලාවේ දිවා විහරණය පිණිස. එහෙමයි ස්වාමීනි. එතකොට බලන්න එතකොට දිවා විහරණය පිණිස තවුතිසා දෙවියන් අතර ඉන්න නම් එතකොට අපිට තේරෙනවා එතකොට මේ උදේ කාලේ තමයි වුණ බෝසතාණන් වහන්සේ ඉපදෙලා තියෙන්නේ. මේ 18 11ට සිදුවෙච්ච ආශ්චර්ය සිදුවීමක් මේ. එහෙමයි. එතකොට කියනවා දැන් මේ තවුතිසා දෙවියන් අතර ඉන්න අසිත ඍෂිවරයාට පුදුම ලස්සන සිද්ධියක් දැක්කා. මොකද්ද? මේ ආනන්ද ජාතේ තිදස ගණී පතීති සක්කච්ච ඉන්දං සුචිව සනේච දේවි දුස්සං ගහෙත්වා අතිරිව තෝම යන්තේ අසිතෝ ඉසි අද්දස දිවා විහාරේ. මේක මේ සුත්ත නිපාතේ කියන පොත් වහන්සේගේ තියෙන ලස්සන සුන්දර සූත්‍රයක් නාලක සූත්‍රය කියලා. එතකොට මේකේ හරි පුදුමයි මේ එතකොට මේ ලොකු සංස් මේක හරි ලස්සනට සිංහලෙන් පරිවර්තනය කරලා තියෙන ගාථාවකින්. මේ ගාථා ක්‍රමයට තමයි ගොඩාක් තියෙන්නේ මේකේ. තවුතිසා දෙව් පිරිස ආනන්ද සිත් ඇතිව ඉන්ද්‍ර වූ සක් දෙවිදු බැති සිතින් පුද දෙමින් රැගෙන දිවිසලු දුහුල් හාත්පස බබවමින් තුටු සිතින් කල් ගෙවන හැටි දිටි ආසිත ඍෂිවර තෙමේ දිවා විහරණයේදී. ඒතර මේ දිවා විහරණය ගත කරන ආසිත ඍෂිවරයා හරි ආශ්චර්ය දෙයක් දැක්කා. මහා සතුටු සිත් ඇතිව ප්‍රීති ප්‍රමෝදේ දිවසලු උඩට දමමින් එහෙමයි. එහාට මෙහාට ගසමින් ප්‍රීති ගෝසා පවත්වමින් සතුටු වෙලා ඉන්න සක්දිවිඳු ඇතුළු දෙවිවරු ඉන්නෝ දැක්කා. දැකලා කල්පනා කළා මොකද්ද මේකට හේතුව? දිස්වාන දේවේ මුදිත මනේ උදක්කේ
උද වැඩී ගිය සිතින් ප්‍රීති ප්‍රමුදිත සිතින් චිත්තින් කරිත්තා ඉදම වෝචාසි තත්ත සිටින දෙව් පිරිස දැක සිත උපන් සෙනෙහසි. කිං දේව සංගෝ අතිරිව කල්්‍ය රූපෝ ඉරසේ ඍෂිතුමා විමසනවා කිමද දෙව් පිරිස ඔබ මහත් සොම්නස් විලස දුස්සංගහිත්තා බමයත කිම් පටිච්ච සිනිඳු දිවසලු නගා සිසාරා බමන්නේ. මේ දිවසල උඩට දාමින් ප්‍රීති ගෝසා පවත්වමින් මොකද මේ කෑ ගහන්නේ කියලා. එහෙමයි. කවුද දැන් අහන්නේ? ආශ්‍රිත ඍෂිවරයා. යදා පියාසි අසුරේහි සංගමෝ ජයෝ සුරාණං අසුරා පරාජිතා තදාපි නේතා දිසෝ ලෝම හංසනෝ කිං අබ්බුතං දට්ටු මරු පමෝදිතා. අසුරේ දැන් ලස්සන උපමාවකුත් වැටහෙනවා. කාටද? අසිත ඍෂිවරයාට. එහෙමයි. අසුරයන් හා එදා මහා යුද වැදුනුදා අසුරයන් පරදවා සුරයන් දිනු විට පවා නොමෙත තිබුණේ එදා මෙවැනි ලොමු දහ ගැනුම්. එතකොට මේ අසිත ඍෂිවරයාට මතක් වෙනවා. ඒතර බලන්න මේ දෙවියන් අතර දිවවෘත් එක්ක විශාල ළඟ සම්බන්ධයක් තිබිච්ච කෙනෙක්. එහෙමයි. අසිත ඍෂිවරයා කියලා කියන්නේ. එහෙමයි. ඒතර අසිත ඍෂිවරයා දකිනවා මේ තව්තිසා දෙවියන් සහ අසුරයන් අතර විශාල යුද්ධයක් ඇති වෙලා තියෙනවා ඒ කාලේ. එහේ ස්වාමීනි. ඒතර එදා මේ යුද්ධෙන් ජයගත්තට පස්සෙවත් මෙච්චර මහා ප්‍රීති ප්‍රමුද්ද ඕල්සර්ව මේ ඔල්වරසම් පවත්වමින් නටපු දවසක් දැක්කේ නෑ එදා. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා ඒ කාරණේ සිහිපත් කළා අහනවා එදා මේ අසුරයන් පරද්දලා සුරයන් දිනූ දවසේවත් ওই වගේ ප්‍රීතිය සතුටක් මම දැක්කේ නෑ ඔබ අතර. මේ වගේ ලොමු දහ ගැනීම මම දැක්කේ නෑ. කවරනම් අසිරියක් දුටුවහුද දෙවිවරුනි මේ තරම් ප්‍රමුදිතව තුටු වෙන්නේ. මෙච්චර සතුටු වෙලා ප්‍රමුදිත වෙන්න හේතුව මොකද්ද මේ සතුට මට කියන්න කියලා. එහෙමයි. අහිත ඍෂිවරයා දෙවිවරුන්ගෙන් අහනවා. සෙලෙන්ති ගායන්තිච වාදයන් චිත බලන්න. එතකොට දෙවියන් අතර තිබිච්ච හරි පුදුම දේ. සමහර අය නගත්මය නලා හඬ මුවින් සමහර අය නලා හඬ නැත් තියනවා කියනවා. ගයත්මය මිහිරි ගී වයත්මය පසඟ තුරු විවිධ භාණ්ඩ වාදනය කරනවා. සමහර කට්ටිය සින්දු කියනවා. බුජානි පෝටෙන්තිච නච්චයන්තිච පුච්චාමි වෝහං මේර මුද්ද වාසිනේ දුන්හාත මේ සංසයන් කිප්ප මාරිස. සමහර කට්ටිය අත්පුඩි ගහනවා කියනවා. සමහර කට්ටිය තව පිරිසක් අර පැත්තේ නටනවා කියනවා. ඊට පස්සේ අහනවා මේරු මුදුන් මැසි දෙවියනි අසමි මම ඔබෙන්. ඒතර මේ අටුවාවල හරි ලස්සන කතාවක් තියෙනවා. ඒතකොට මේ මහා මේරුව මුදුනේ තමයි මේ තවුතිසාව තිබිලා තියෙන්නේ. තවුතිසාව තියෙන්නේ. එතකොට මේ මහා මේරුවත් මුල් කරගෙන තමයි ඒතකොට තවුතිසාවේ සම්බන්ධය තියෙන්නේ. අටුවාවල තියෙන මහා මේරුව පාමුල තමයි කියනවා අසුර භවන තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. මහා මේරුව උඩින් තමයි කියනවා තවුතිසා දිව්‍ය ලෝකේ තියෙන්නේ. එහේ. හරි දිව්‍ය භවන වල සකස් වෙලා තියෙන ආශ්චර්ය බලන්න. එහෙමයි. අපිට හිතා ගන්න බෑ. දැන් බලන්න එතකොට මේ අස්ත ඍෂිවරයා එදා එතන හිටපු නිසා දැන් මේ කාරණේ මෙතනින් එළියට එනවා. මහා මේරුවත් එක්ක සම්බන්ධය තියෙනවා තව්තිසා දෙවියන්ගේ. එහෙමයි. ඒතර චාතුර්මහාරික ජාරජ දෙවියන් ඊට පහළින් ඉන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර ඊට ඉහළින් තමයි ඉන්නේ තව්තිසා භවන තියෙන්නේ. ඒතර මහා මේරුවත් මුල් කරගෙන තමයි එතකොට අපිට පේනවා මේ දිව්‍ය ලෝක ටික භවන සකස් වෙලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඊටස්සේ කියනවා අසමි මම ඔබෙන් දුක් කරදර නැති දෙවිඳුනි දුරු කරන්න වහා සැක මගේ සිතේ මගේ හිතේ හටගත් සැකය ඉක්මනින්ම නැති කරන්න කියලා කියනවා. ඊට පස්සේ දෙවිවරු කියනවා සෝ බෝධිසත්වෝ රතනවරෝ අතුල්‍යෝ මනුස්ස ලෝකේ හිතසුබතාය ජාතෝ සක්‍යාන ගාමී ජනපදේ ලුම්බිනේයේ තේනම්ම තුට්ටා අතිරිව කල්ලි රූපා කියනවා මේ ලොවේ අසම කියන්නේ අතුල්‍ය කියලා කියන්නේ කිසි දෙයකට සමාන නැති. ඒ වගේම රතන වරෝ මේ උතුම්ම මණික කවුද බෝධිසත්වෝ? ඒ බෝසත් පුතා. මනුස්ස ලෝකේ හිත සුබතාය ජාතෝ දෙව් මිනිස් ලෝකයාට හිත සලසන්න සුව සලසන්න මිනිස් ලෝකෙ ඉපදුනා කියලා දෙවිවරු කෑ ගන්නවා. එහෙමයි ස්වාමීනි. සක්‍යානං ගාමී ජනපදේ ලුම්බිනේයේ
ශාක්‍ය ජනපදයේ ලුම්බිනි මේ කියන ගමේ තේනම්ම තුට්ටා අතරිව කල්ලි රූපා ඒ නිසා අපි තුටුවෙමු සතුටින් ඉල්පියමු. ඔන්න දැන් කාරණේ කිව්ව මොකද්ද? ශාක්‍ය ජනපදයේ ලුම්බිනි කියලා ගමක් තියෙනවා. ආන්නේ ලුම්බිනි ගමේ තමයි. ඒතකොට මේ අපිට තේරෙනවා මේ ලුම්බිනි කියන සාල වනෝද්‍යානය ඇසුරු කරගෙන මේ ගමක් තිබිලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒකත් මහබෝසතාණන් වහන්සේගේ පරපුරටම අයිති ස්ථානයක් කියලා කියනවා. ඒ ලුම්බිනි සාල වනෝද්‍යානය කියලා කියන්නේ. එහෙමයි. ඒතර හරි ආශ්චර්යයි. ඒතර මේ දෙවිවරු කෑ ගහලා මේ කාරණේ කිව්ව ගමන් මොකද වුනේ? සෝ සබ්බ සත්තුමෝ අග්ග පුග්ගලෝ නරා සබෝ සබ්බ පජාන මුත්තමෝ වත්තෙස්සති චක්කං ඉසි වහයේ වනේ නදංව සීහෝ බලවා මිගා බිබූ කියනවා. එතුමානෝ හැම සත්නට උතුමානෝ වෙති. කවුද මේ කියන්නේ? දෙවිවරු. එහෙමයි. දෙවිවරු කියනවා එතුමානන් මේ සියලු සත්‍යයන්ටම උතුමානන් වෙනවා කියනවා. ඒ වගේම ඒ විතරක් නෙවෙයි නරා සබෝ සබ්බ පජාන මුත්තමෝ මේ සියලු සතුන්ට මනුෂ්‍ය වර්ගයාට ලෝට අග්‍ර වූ උතුම් පුරුෂයා බවට පත් වෙනවා කියනවා. සියලු දෙනාටම වඩා උතුම් පින්වතානෝ. මොකද කියන්නේ? සියලුම දෙනාට වඩා පින්වතුන් වහන්සේ කවුද කොට? භාග්‍යවත් බෝසතාණන් බෝසතාණන් වහන්සේ. එහෙමයි. හැම සතුන්ගේ හඬ මැඩලන සිංහනාදයක් ලෙසින් ඉසිපතනේ මුවනේ පවත්න්නේ දම්සක අන්බලන්. ඒතර තවතිසාවේ ඉන්න දෙවිවරු පවා දන්නවා මේ උපන් කුමාරය තමයි සම්බුදු බවට පත් වෙලා ඉසිපතනේ මිගදායේ දහම්සක ප්‍රවර්තනය කරන්නේ කියලා. එහෙමයි. එහෙනම් අපිට තේරෙනවා මනුස්ස ලෝකේ නිසැකම මේ උත්තමය සම්බුදු වෙනවා කියලා මුලින්ම දැනගත්තු කෙනා කවුද? ආසිත ඍෂිවරයා. එහෙ ස්වාමීනි. මොකද ඒකට හේතුව තමන්ගේ අනාවැකියක් විතර නෙමෙයි. එතකොට ඒක දෙවිවරුන්ගෙන් පවා අහලා තමයි එතකොට ඇවිල්ලා අනාවැකිය කියන්නේ. එතකොට ඊට පස්සේනේ එතකොට අර 108ක් බමුණෝ ඇවිල්ලා අනාවැකි පළ කරන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර ඒ අය අතරත් සමහර කට්ටිය කියන්නේ සක්විති රජ වෙනවා කියලා. සමහර කට්ටිය කියන්නේ සම්බුදු වෙනවා කියලා ඒකාන්ත කළා කියන්නේ නැහැ. එහෙමයි. නමුත් බලන්න ආශිත ඍෂිවරයා ඇවිල්ලා ඒකාන්ත කළා කියනවා. එකක් තමයි මහා පුරුෂ ලක්ෂණ නිසා. අනිත් එක තමයි කුමක්ද? දෙවිවරු ඇවිල්ලා දෙවිවරුන්ගේ පණිවිඩය නිසා. එහෙමයි ස්වාමීනි. දෙවිවරුන්ගේ පණිවිඩය නිසා. දැක්ක නේද ආශ්චර්යය? එහෙමයි. හැම සතුන්ගේ හඬ මැඩලන සිංහ නාදයක් ලෙසින් ඉසිපතනේ මුවවනේ පවත්වන්නේ දම්සක. ඒතකොට දෙවිවරු දන්නවා. ඒතකොට මේ උත්තමය සම්බුදු බවට පත් වෙලා දම්සක ප්‍රවර්තනය කරන්නේ කොහේද? ඉසිපතන මිගදායි. ඉසිපතනේ මිගදායේ දම්සක ප්‍රවර්තනය කළ දන්නවා. ඊළඟට තියෙනවා තන් සද්දන් සුත්තා තුරිත මවන් සරිසෝ සුද්ධෝදනස්ස තදා භවනං උපාගමි නිසජ්ජ තත්ත ඉදම වෝචාසික සක්කේ කුහින් කුමාරෝ අහම්පි දට්ටු කාමෝ. ඊට පස්සේ මොකද වුනේ? දැන් ආසිත ඍෂිවරයා මේක අහපු ගමන් තමන්ගේ සිත පිනා ගියා. ඇයි තමන්ගේ ඉතින් අනුශාසනා කරන මේ රජ ගෘහ ගෙදර නේද? එහෙමයි ස්වාමීනි. පිනා ගියා. හේ ඒ දෙව් බස් අසා බැස ගති මේ ලොවට වහා සුද්ධෝදන නිරිඳුගේ භවන වෙතට පැමිණියේ. එහි වැඩහුන් ඉසිතුමා සැකි නිරිඳුට මෙලෙසකි. මම දකින්ට රිසියේ මේ කොහිද ඒ බෝසත් බබා? මොකක්ද ඇහුවේ? ඉක්මනින්ම ඒ ශාක්‍ය මේ පුරවරයේ තිබිච්ච සුද්ධෝදන නිරිඳුගේ භවනට වැඩියා. භවනට වැඩලා ගිහින් ඉසිතුමා අහනවා කෝ මම මේ බෝසතාණන් වහන්සේ දකින්න කැමතියි. ඒ බෝසත් බබා ඉන්න තැන මට ඉක්මනට පෙන්නන්න කියලා. එහෙමයි. තතෝ කුමාරං ජලිත මිව සුවන්නම්. මොන ලස්සන විස්තරයක් තියෙනවා දැන් මෙතන. බෝසතාණන් වහන්සේගේ මේ ශරීර ස්වභාවය පව ලස්සන විස්තරයක් තියෙනවා. තතෝ කුමාරං ජලිත මිව සුවන්නම් උක්ඛා මුඛේව සුකුසල සම්පහට්ට දද්දල් මානං සිරියා අනෝම වන්නං දස්සේ සුපුත්තං අසිතහුව යස්ස සක්‍යං. මොකද්ද කියන්නේ? හරි ලස්සන අර මේ කෝවේ දාලා රත් කරනවනේ පිරිසිදු කරනවනේ රත්තරන්. එහෙමයි සර්. දැන් මොකද මේ සාමාන්‍යයෙන් පොළවෙන් ගන්න රත්තරන් ප්‍රභාස්වර නෑ දිලිසෙන්නේ.
ප්‍රභාස්වරනේ. එතකොට කෝවේ දාලා පිරිසිදු කරලා ගන්න රත්තරන් තමයි ප්‍රභාස්වර. බබලනවා ඒක. දැන් අද වර්තමානයේ අපට දකින්න හම්බෙන මේ රත්තරනුත් 100% පිරිසිදු ඒවා නෙවෙයි ඒවා. මොකද ඒවා මේ සාමාන්‍යයෙන් එක එක ලෝහ වර්ග මිශ්‍ර වෙලා තියෙන්නේ. ඒකනේ සාමාන්‍යයෙන් කියන්නේ කැරට් 22 කැරට් 24 කියලා කියන්නේ. එහෙමයි. එක එක දේවල් මිශ්‍ර කරලා තියෙන පිරිසිදු ඒවා නෙවෙයි එතකොට. එතකොට මෙතන මේ කියන්නේ කෝවේ දමලා හොඳටම පිරිසිදු කරපු රත්තරන් යම්සේ බබලනවද හරි පුදුමයි කියනවා. බෝසතාණන් වහන්සේ වගේ කියලා. එහෙමයි ස්වාමී. බෝසතාණන් වහන්සේ තමන්ගේ ආසනේ තියලා තිව්වට පස්සේ නිකන් පේනිකමක්ද? හරියට නිකන් රත්තරන් ගොඩක් තියෙනවා වගේ. එහෙයි ස්වාමීනි. රත්තරන් ගොඩක්. එහෙමයි. ඒතකොට රත්තරන් ගොඩේ රත්තරන් එක ඊළඟට තියෙන නීලමය ස්වභාවයක් තියෙනවා. මොනවද? කෙස් නීලමය ස්වභාවය. එහෙමයි. ඇහි පියාට නීලමය ස්වභාවය. ඇහි බැම නීලමය ස්වභාවය. නියපොතු ගත්තොත් තම පාටයි. අනිත් ඔක්කොම රත්තරන් පාටයි. එහෙමයි ස්වාමීනි. හරි බුදුමයි එතකොට. අනිත් ඔක්කොම රත්තරන් පාටයි. ශරීර ස්වභාවය ඔක්කොම රත්තරන් පාටයි. ඊට පස්සේ හිසකේ ගත්තොත් එහෙම නීලමය ස්වභාවයෙන් යුක්තයි. ඇහි බැම, ඇහි පියාට ඒව නීලමය ස්වභාවයෙන්. නියපොතු තනිකර තම පාටයි. එහෙමයි ස්වාමීනි. පුදුම ලස්සන සුන්දර ස්වභාවයක් ඒකනේ. සැකසූරන් කරු විසින් දිලිරන් නබරණක් ලෙසින් සිරියාවේ බබලන පැහැයෙන් නොම ලාමක බෝසත් පුතු පෙන්වෝ නිර්දානෝ අස්තට. නිරිඳ ඍෂිවරයට තාපසයට බෝසතාණන් වහන්සේ පෙන්වුවා. එහෙමයි. දිස්වා කුමාරන් සිකිමිම පජ්ජ ලන්තං තරා සබම්ව නබසි ගමන් විසුද්ධම් සුරියන් තපන්තං සරදරිව මුත්තං ආනන්ද ජාතෝ විපුල මලත්ත පීතිං දිලෙන පහන් සිල ලෙසේ සොඳුරු නිල් අහස් කුසේ බබලන තරු පති ලෙසේ හරියට නිකන් පහන් සිලයක් දිලිසෙනවා වගේ. දැන් අපිට මේ මණ්ඩපයේ තියෙන මේ පහන් සිල්. එහෙමයි ස්වාමීනි. ඒතර ඒ වගේ තමයි. දැන් මේ පහන් සිලේ වටිනාකම ගොඩක් එන්නේ මේ ලයිට් ඔක්කොම නිවුවට පස්සේ. එහෙමයි ස්වාමීනි. ලයිට් ඔක්කොම නිවුවට පස්සේ පහන් සිලෙන් රශ්මියක් එනවා. ඒ වගේ තමයි බෝසතාණන් වහන්සේ. සොඳුරු නිල් අහස් කුසේ බබලන තරු පති ලෙසේ. දැන් බලන්න මේ රාත්‍රී කාලයට තමයි තරු උදා වෙන්නේ. ඒතර නිල් අහසේ තරු බබලනකොට මොන වගේද එතකොට? ආන් ඒ වගේ බෝසතාණන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. සරත් වලාවෙන් තොර වූ අහසේ දිලෙන හිරු ලෙසේ. දැන් පායන කාලේ වලාවක් නැති වුණාට පස්සේ හිරු බබලනකොට ඒ දිහා බලන්නත් බෑ. ඒ වගේ තමයි බෝසතාණන් වහන්සේ. බෝසත් බිරිඳු දුටු විට පත්විය මහා සතුටට බෝසතාණන් දැකපු ගමන්ම ආසිත ඍෂිවරයාගේ සිත පිනා ගියා. ආනන්දයටපත් වුණා. එහෙමයි. අනේක සාකංච සහස්ස මණ්ඩලං චත්තම් මරු දාර යුමන්තලික්ඛේ සුවන්න දණ්ඩා විතිපතන්ති චාමරා න දිස්සරේ චාමර චත්ත ගාහක. හරි ලස්සන සිද්ධියක් කියනවා. දැන් ආසිත ඍෂිවරයාට පේනවා මේ නොයෙකුත් අතු විහිදුණු දහසක් මණ්ඩල තියෙන ඡත්‍ර සුදු ඡත්‍ර දරන් ඉන්න තියෙනවා කියනවා. දරන් ඉන්න කෙනෙක් පේන්නේ නැහැ කියනවා. එහෙමයි. කවුද දරන් ඉන්නේ එතකොට? දෙවිවරු. එහෙයි ස්වාමීනි. ඒ වගේම නොයෙක් කුඩ දරමින් ඒ වගේම අහසේ තියෙනවා කියන කුඩේ දරන්න කෙනෙක් නැහැ කියනවා. පේන්නේ නැහැ කියනවා. කවුද උඩ දරාගෙන ඉන්නේ? දෙවිවරු. එහෙමයි ස්වාමීනි. ඒ වගේම රන්වන් සැරේටිය සහිත චාමර සැලෙනවා කියනවා. සලන කෙනෙක් පේන්නේ නැහැ කියනවා. ඒතර කවුද සලන්නේ? දෙවිවරු විසින්. කාටද පේන්නේ? අහිත ඍෂිවරයාට පේන්නේ. ස්වාමීනි බෝසත් කුමරු බිහි වුණු මොහොතේ පටන්ම දිගින් දිගටම දෙවියන් මේ උපස්ථාන කරගෙන පින් කරගෙන තියෙනවා. අසීරිමත් උපස්ථාන. අසිරිමත් උපස්ථාන. එහෙමයි. ඒතර බලන්න මේ දෙවිවරු ධාතුන් වහන්සේලා ආරක්ෂා කරනවා කියන අහන්න දෙයක්ද? එහෙමයි ස්වාමීනි. බෝසතාණන් වහන්සේ මෙතරම් රැකවල් දාගෙන මෙතරම් උපස්ථාන කරගෙන මෙතරම් පින් උපදවගත් දෙවිවරු අදටත් බෝරජාණන් වහන්සේ සොරකිනවා. ධාතුන් වහන්සේලා සොරකිනවා. ඒකයි මේ සෝලිමාග ආක්‍රමණ ඇවිල්ලා ස්වර්ණමාලී සෑයේ පස්කන්දක් තිබුණේ. හැබැයි පස්කන්දෙන් වෙහිච්ච ධාතු ගර්භය ආරක්ෂා වෙලා. ලලාට ධාතුන් වහන්සේ සහිත සෑයේ ධාතු ගර්භයේ සහිත සෑය ආරක්ෂා වෙලා. ඒ බොහෝ පුරාණ ධාතුන් වහන්සේලා සහිත සෑයවල්
සුරක්ෂිත වෙලා තිබෙනවා දෙවියන්ගේ දේවානුභාවය. එහෙමයි. දෙවියන්ගේ දේවානුභාවය. ඊට පස්සේ කියනවා දිස්වා ජටින් කන්න සිරිව්හයෝ ඉසි සුවන්න නෙක්කම් විය පණ්ඩු කම්බලේ සේතංච චත්තන් දරියන්ත මුද්දනී උදග්ග චිත්තෝ සුමනෝ පටිග්ගහේ. එහි ඉහලින් සුසැදුන සුදු කුඩයේ සෙවනක. එතකොට මේ කුඩේ මොන පාටද? සුදු පාටයි. රත් පලසක් මැද තිබෙන රන් අබරණක් විලසට බෝසත් පුතු දුටු විට පාමින් සොම්නස් සිත ජටා මඩලු දැරූ වසිත පිළිගතියේ කුමරුව. එහෙමයි. එතකොට මොකද උනේ? දැන් අර විදියට මේ රත් පලසක් මැද රන් අබරණක් තියෙන විදියට බෝසතාණන් වහන්සේ වැඩ ඉන්නකොට සුදු කුඩේ යට බොහෝම සතුටු සිත් ඇති වෙලා බෝසතාණන් වහන්සේ දෑතට මෙහෙම පිළිගත්තා. කවුද? අසිත ඍෂිවරයා. එහෙමයි ස්වාමීනි. පටිග්ගහේත්වා පන සක්කි පුංගවං ජිගින්සකෝ ලක්කන මන්ත පාරගු පසන්න චිත්තෝ ගිරිම්බ බුධිරෙයි අනුත්තරාය දිපදාන මුත්තමෝ. මහා පුරුෂ සලකුණු ගැන පරතරපත් ඉසිතුමා පිළිගෙන බෝසත් පුතු විමසී ගත සලකුණු පහන් සිතින් සතුටු වෙමින් පැවසී සුමිහිරි බසින් මේ පින්වත් සිඟිති පුතා ලෝයට උතුම් වේය ඊතා දෙපා සතුන් අතරත උතුම් බවට පත්විත. ඒතර මේ සියලු දෙපා ඇති සතුන් අතර මේ උතුම් බවට මේ පුතා කවදා හරි දවසක පත් වෙනවා කියලා මහා පුරුෂ ලක්ෂණ දිහා බලන් ඉඳලා කවුද කිව්වේ? අසිත ඍෂිවරයා මේ කිව්වා. එහෙමයි. ඊට පස්සේ දැන් මේ ගමම්ම බැලුවා අසිත ඍෂිවරයා මොකද්ද? තමන් උපදින තැන නුවණින් බැලුවා. දැන් දැනගත්ත මේ සම්බුද්ධත්වයට පත් වෙන කුමාරයා තමයි කියලා. එහෙමයි. තමන් උපදින බලල ඉවරලා මේ මොහොතේ මෙයාගේ මූණ ශෝකාකුල වුණා. දැන් සතුටින් හිටපු කෙනාගේ මූණ එකපාරට ශෝකාකුලලා ඇහෙන් කඳුලක් එනවා කියලා කියනවා. එහෙමයි. දැන් කඳුළු හෙලන ඉසිතුමා දැකලා ශාක්‍ය එකපාරට බය වුණා. බය වෙලා අහනවා කොහොමද මේ දරුවට කරදරයක්ද කියලා. ඊට පස්සේ කියනවා දැන් සතුටක් නැති ශාක්‍යයන් දෙස විමසූ අසිතයන් කුමරුන්ගේ දිවි ගැන ඊට පස්සේ කියනවා මම කුමරුන්ගේ ජීවිතය ගැන මට අහිතක් පේන්නේ නැහැ කියනවා. කරදරයක් පේන්නේ නැහැ කියනවා. ඒ වුණාට මේ බෝසත් පුතා කවදා හරි දවසක මේ වගේ ශ්‍රේෂ්ඨ කෙනෙක් බවට පත් වෙනවා කියනවා. නමුත් මේ ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ කියනවා. සැකයක් හිතන්න එපා කියනවා. එහෙමයි. නමුත් මේ බෝසත් පුතා අනුත්තර බුදු බවට පත් වෙනකොට ලැබගනු ඇත මේ පුතා ලොවේ අනුත්තර බුදු බව. මහා කාරුණික වෙමින් සැමටම සිත සලසමින් දෙව් මිනිස් ලෝකයාට මහා කාරුණික වෙමින් සියලු දෙව් මිනිස් ලෝකයාටම යහපත සලසමින් අනුත්තර බුදු බවට පත් වෙනවා. එතකොට ධම්සක ප්‍රවර්තනය කරනකොට අනේ මට මේ ධම්සක අහන්න මම මේ ලෝකේ නැහැ. එහෙමයි. ඒකයි මගේ ඇස් දෙකට හඳුලක් ආවේ කියලා කිව්වා. ඊට පස්සේ කියනවා බුදු සසුනද මෙතුමන්ගේ විත්තාරිකස්ස භවිස්සති බ්‍රහ්මචරියං හැම දිස පැතිරලා යනවා කියනවා. එහෙත් බොහෝ කාල සිටින්න නැත මට ආයුෂ ලබන්ට සුළු කලකින් ටික දිනකින් මරණය මට නියතය. අසම සවිය ඇති මුනිදුගේ බණ අසන්න නොලැබීමට නොලැබෙනු දෙක අමාසුවය මම ඒ ගැන දුක් වෙමි. මට ඒ අමාසුවය අත්විඳින්න වෙන්නෙත් නැහැ. මට ඒ අමා දහම ශ්‍රවණය කරන්න හම්බෙන්නෙත් නැහැ. ඒ නිසයි මම මේ දුකින් ඉන්නේ කිව්වා. දැන් බලන්න හරි පුදුමයි. අච්චර 이르දි බල ලබලා අච්චර හිත වඩලා කාමයන්ගේ විතරාගී කරගෙන එහෙමයි. බෝසතාණන් වහන්සේ ඇස් දෙකට දැකලත් අහෝ සම්බුදු බණපද මේ මිහි පිට ඉඳගෙන අහන්න වාසනාවක් නැති වුණා. එහෙමයි ස්වාමීනි. මේ වගේ සංසාරයේ අපි කොතරම් ಗುಣ පුරලැද්ද සත්පුරුෂයෝ සමහරලාට දකින්න නැති වෙන සමහර පරිසර කාල පරිච්ඡේද. එහෙමයි ස්වාමීනි. ඊතරම් මේ මනුස්ස ලෝකෙ මේ ලැබිච්ච අවස්ථාව දුර්ලභයි. ඒ පිරිසිදු නිමල දහම අපිට අසන්න ලැබෙනවා. හරි ආශ්චර්යයි. එවන් අවස්ථාවක එතකොට මේ අසිත ඍෂිවරයාට නොලැබිච්ච අවස්ථාව. බෝසතාණන් වහන්සේ දුටු අසිත ඍෂිවරයාටවත් මේ අවස්ථාව නැහැ. එහෙමයි ස්වාමීනි. ශාක්‍යයන්ගේ සිත් තුළ මහත් සොම්නසක් ඇතිකොට ඇතුළු නගරයෙන් බැහැරට ගියේ ඒ බ්‍රහ්මචාරී ඉසිතුමා. අනුකම්පා සිතින් යුතුව ඇමති තම ඊට පස්සේ මොකද වුනේ? දැන් මේ ඍෂිවරයා
මේ රජමාලිගාවෙන් පිටත් වුණා. එහෙමයි. පිටත් වෙලා මෙතන අතරිමත් සිද්ධියක් සිද්ධ වෙනවා. මේ කාලෙදිම තමයි ඒතර අසිත ඍෂිවරයා තමන්ගේ බෑණෙක් කෙනෙක් හිටිය නාලක කියලා. නාලක බෑනට ගිහිල්ලා කියනවා අදම ගිහි අතහරින්න කියනවා. සම්බුදු බවට පත් වෙලා දෙව් මිනිස් ලෝකයා සසර දුකින් ඈතර කරවන. ඒ අමා මහ නිවන දන් දෙන දහම්සක ප්‍රවර්තනය කරන මහා මුනිදු පහළ වුණා. සම්බුදු බවට පත් වුණා කියලා ආරංචිනකට හොයාගෙන ගිහිල්ලා මේ ධර්මය අහලා සසර දුකින් ඈතර වෙන්න කියනවා. එහෙමයි. ඒතර මෙයාගේ බෑන ඉදාම ගිහි අතහරිනවා කවුරු වෙනුවෙන්ද? සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ගිහි අතහැර පළමු කෙනා මං හිතන්නේ ගෞතම බුදු සාසනය. එහෙමයි ස්වාමීනි. බෝසතාණන් වහන්සේ ඉපදිච්ච දවසේම ගිහි අතහැරපු මහෝත්තමයෙක්. නාලක කියලා කියන්නේ. ඒතර මේ නාලක මහා මුනිදු ගැන අසරිමත් සිදුවීමක් තියෙනවා මේ ඉස්සරහට අපිට පුළුවන් මේ අපිට කතා කරන්න. එහෙමයි ස්වාමී. ඉතින් බලන්න පින්වත්නි අපිට මේ සුන්දර කාල පරිච්ඡේදයේ ඒ අසරිමත් වූ ආශ්චර්ය මනුෂ්‍ය රත්නේ මේ මිහිපිට උපදිනකොට දෙවියන් බඹුන් පවා සලිත කළ මහ පොළොව පවා සලිත කළ සිත්පිත් නැති පරිසරය පවා සලිත කර සුන්දරේ කතා ප්‍රවෘත්තිය අපිට මේ ශ්‍රවණය කරන්න අහන්න අවස්ථාව උදා වුණේ. ඉතින් සතුට වෙන මේ ධර්ම දානි දෙන පිරිස මේ දෙව් මිනිස් ලෝකයට ආශ්චර්ය වූ අద్භූත වූ එවන් සිදුවීමක් ගැන ශ්‍රවණය කරන්න අවස්ථාව සකස් කර දීම පවා මහා වාසනාවක්. එවන් සොඳුරු ජීවිතයක් පිළිබඳ හිත පහදවා ගන්න උත්තම ජීවිතයක් පිළිබඳ සිත පහදවා ගැනීම පවා නිවන් මගට බීජ සකස් කරලා දෙනවා. එහෙමයි. ඒතර මේ කාන්තක අස්සයාට නිවන් මග ඉපැද්දුවේ බෝසතාණන් වහන්සේ ගැන හිත පහදවා ගැනීම. එහෙමයි ස්වාමී. ඒතර මේ දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් තුළ නිවන් මගේ බීජ ඉපැද්දුවා නම් සසර පුරාම තමන්ගේ සිත් සතන් තුළ නිවන් මගේ බීජ සොඳුරු බීජ දියුණු කරගන්න උපදව ගන්නට අනිවාර්යෙන් මේ පුණ්‍ය තමන්ට අනුග්‍රහ කරાવી. ඉතින් මේ රැස්තුණු උදාාර පින සසර පුරා තමන්ගේ නිවන් මඟ නොනැසී දිගටම පවත්ව ගන්නට අකණ්ඩවෙහි රැඳෙන්නට මේ පින්වත් සියලු දෙනාට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් මහබෝසතාණන් වහන්සේගේ උත්පත්තිය බෝසත් උත්පත්තිය මොනතරම් අසිරයක් මේ තුන් ලෝකයේ තුල මවන්නට යෙදුනාද කියන කරුණ පිළිබඳව ප්‍රසාද සිතට පැමිණෙමින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න මහා සංඝරත්නයේ කරුණාවෙන් අද දවසෙත් අපට අවකාශය යෙදුණා. ඉතින් අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරුවන හැමදිනම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි මේ පුණ්‍යානුමෝදනාව පිණිස වෙලා උදා වී තිබෙන අවස්ථාව අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාව සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිතක අසිරියේ ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ සදහැවත් දෙපළක් ඒක රාශී වෙලා ඉතින් මේ රැස් කරගත් උදාාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා ඒ වගේම සක්දෙවිඳුන් සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසම දෙවියන් මේ පුණ්‍යානුභාව බලයෙන් සූපත් වේවා. ඒ වගේම සම්බුදු සසුන සුරකින ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. මේ ස්ථානයට ආරක්ෂාව සපයන සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. දෙවියෝද උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ දහම් මඟ විවර කළ දුන්න කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මහා සංඝරත්නයට අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය
අද දවසේ උතුම් ධර්ම දානය සඳහා මූලිකත්වයෙන් කටයුතු කළ සියලු දෙනා නමින් මිය පරලෝකීය දෙමව්පියන් ඇතුළු සියලු ඥාතීන්ට ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝක වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පatti පින්වත් ධර්ම දානය ඒ බාරගෙන කටයුතු කළ පින්වත් දෙපළටත් දරුවන් වන මයුනි, ඒ වගේම නිලූෂා, රහීරක, ඒ වගේම අශේරක, සඳුනි, අමන්ති, හිමාශි, හිරුනි, රවින්දු, රවීන්, මාධවී, දිවංක, අසංක යන ඒ වගේම අරුණ යන සියලු දූපුතුන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම දැනට අසනීප තත්ත්වයෙන් පසු වුණ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ සඳහා සම්බන්ධ වුණු පවුල්වල සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත්, අපගේ පින්බර දෙමව්පියන්ටත්, ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පatti එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අභිනව සම්බුද්ධ වර්ෂයේ අභියස මේ උතුම් වෙසක් සමයේ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව අපගේ මහබෝසතාණන් වහන්සේගේ ආචාර්ය අද්භූත ධර්මයන් පිළිබඳව දහම් කාරණා පවසන්නට යෙදුණා. ඉතින් ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණු පින්වත් සදැහැවතුන් දෙපළ, ඒ පින්වතුන් දෙපළ ප්‍රධාන හැමදෙනාම, පිනැති හැමදෙනාම අපි තාම දයාවෙන් පින්වන්ත ඔබ හැමදෙනා සමග සිහිපත් කරගන්නවා. ඉතින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න අපි ඔබටත් ආරාධනා කරනවා. මේ පරිද්දෙන් ඔබට උත්සාහ කරන්න පුළුවන් 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු විමසන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මහබෝසතාණන් වහන්සේ මනුලෝ වැඩම කළ, මනුලෝ පහළ වුණ ඒ මහබෝසතාණන් වහන්සේ උතුම් සම්බුද්ධත්වයට පත්වේ වදාළ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ පැනවීමෙන් අනතුරු පිරිනිවී සැනසී වදාළ උතුම් තෙමඟුල යෙදෙන වෙසක් පෝය සමීපෙන් අපි රැඳෙන්නේ. ඉතින් මේ භාග්‍යවතුන් වහන්සේ උදෙසාම, තුනුරුවන උදෙසාම අපේ හිතේ ප්‍රසාදය දැල්ලුනොත් එහෙම, පහන් දැල්ලුනොත් එහෙම මොනතරම් අසිරිමත් පිනකින්, ධර්මයකින් ජීවිත අර්ථවත් වෙනවද කියලා පින්වන්ත ඔබ දන්නවා. ඉතින් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන්, කරුණාවෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ටෙලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.